හරි අපි අපිට මේ සාකච්ඡා කරන්න තියෙන මේ කර්මාන්ත රසායනේ ඩී ගුණුව ආශ්‍රිතව තියෙන මේ ಖನಿජ භාවිතා කරලා ලෝහ මූලද්‍රව්‍ය තියෙන ಖනිජ භාවිතා කරලා කර්මාන්ත දෙකක් පිළිබඳව එකක් තමයි මේ TiO2 ටයිටේනියම් ඩයොක්සයිඩ් නැත්නම් සංශුද්ධ TiO2 නිෂ්පාදනය කරගන්න විදිය කතා කරන්න. ඊට පස්සේ අපි යකඩ නිස්සාරණය කතා කරනවා. ඒක වෙනම කර්මාන්තයක්. අපි මුලින්ම මේ කතා කරමු TiO2 නිෂ්පාදනය පිළිබඳ මාතෘකාවල යන ටයිටේනියම් ඩයොක්සයිඩ් TiO2 නිෂ්පාදනය කිරීම. හරි. හරි. කැඩි කැඩි වගේ දැනෙන්නේ. දැන් හරිද බලන්න. හරි. මම මේ සාකච්ඡා කරන්නේ මේ TiO2 නිපදවීම පිළිබඳව. දැන් හරියට ඇහෙනවද? ගැටලු තියෙනවා පොඩ්ඩක් කියන්න. හරි. TiO2 ටයිටේනියම් ඩයොක්සයිඩ් TiO2 කියන්නේ මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් වලට මේක මේ හරි ඇහෙනවනේ. හරි හරි. හොඳයි. බලමු. මේ TiO2 වල අපි මේ ප්‍රයෝජන සාමාන්‍ය කර්මාන්තවල හැම එකම මම මුලදී කතා කරේ මේ ප්‍රයෝජනයි මේක හදන්නේ කියලා දැනගන්න එපා. නැත්නම් අපි සමහර කර්මාන්තේ කතා කරලා ඉවරලා කියන වඩා හොඳයි මේ කර්මාන්තයේ තියෙන අවශ්‍යතාවය TiO2 මොකක්ද ගන්න පුළුවන් ප්‍රයෝජනය. ඊට පස්සේ TiO2 වල හදන්න මොනවද අවශ්‍ය වෙන ખනිජ. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ටික අපි ඒවා ඊට පස්සේ කර්මාන්ත ක්‍රියාවල තමයි කතා කරේ. ඊට පස්සේ ඒවා තියෙන දෝෂ අනම්මනම් ඒවා කතා කරනවා අපි. හරි. ඒතකොට මෙතනදී මේ TiO2 කියන එක කියන මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන එක කියන මොකටද අපිට ඕන වෙන්නේ? ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන එක කිනාගේ ප්‍රයෝජනය තමයි ළමයි ඒක සාමාන්‍යයෙන් මේ සුදු පාට ඝනයක්. දැන් ඔය ටයිටේනියම් කරනවා කියලා කියන්නේ බොහෝ වෙලාවට සිමෙන්ති අප්ප ඊට පස්සේ මල් පෝච්චි ඔය ඒවා ටයිටේනියම් කරනවා කියලා කියන්නේ. ඒ ටයිටේනියම් සිමෙන්ති ඒ ටයිටේනියම් මේ සිමෙන්ති එක ටයිටේනියම් TiO2 මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා ඒකේ ටයිටේනියම් කුඩු වල තියෙන විශේෂ ලක්ෂණ සුදු පාට සහ නිමාව ඉහළ ගුණාත්මක නිමාවක් උදා ගන්න තමයි TiO2 විතර භාවිතා කරන්නේ. සිමෙන්ති කුඩු වශයෙන් ගන්න. ඊට පස්සේ වර්ණක වලට ගන්නවා. TiO2 සාමාන්‍යයෙන් සුදු පාට කුඩක් ඒ හින්දා වර්ණක නිෂ්පාදීන්ත වගේ නිෂ්පාදනය කරන ටයිටේනියම් ඩයොක්සයිඩ් අවශ්‍ය වෙනවා. එහෙන් භාවිතා කරනවා. ඊට පස්සේ ඔය ඖෂධ වර්ගවල තියෙන පිටත පොත් TiO2 තමයි හදලා තියෙන්නේ. එහෙම හදන්න භාවිතා කරනවා. බොහෝ ඒවට ඉන්නේ ඒ වගේ ඒවට ටයිටේනියම් ඩයොක්සයිඩ් අවශ්‍යයි. ටයිටේනියම් ලෝහය නෙවෙයි TiO2 ගැන මේ කියන්නේ. ටයිටේනියම් ලෝහය වෙනම කතාවක්. ඒක ලෝහය නිෂ්පාදනය කරන එක වෙනම ක්‍රියාවලියක්. ඒක ඉතාම වටින ලෝහයක්. ශක්තිමත් ලෝහයක්. ඒවා විශේෂ ක්‍රියාවලිය සඳහා තමයි භාවිත කරන ටයිටේනියම් ලෝහය කියන එක මේ කතරන් TiO2 ටයිටේනියම් ඩයොක්සයිඩ් ගැන කතා කරන්නේ. හරිද? TiO2 ගැන අපි සාකච්ඡා කරන්නේ. හරි. ලියන්නකො පොඩ්ඩක්. ලියන්න. TiO2 ටයිටේනියම් ඩයොක්සයිඩ් TiO2 සුදු පැහැති කුඩක් වන අතර සුදු පැහැති කුඩක් වන අතර සුදු පැහැති කුඩක් වන අතර තීන්ත වර්ග ප්ලාස්ටික් භාණ්ඩ සිමෙන්ති වර්ගවල දීප්තිමත් සුදු වර්ණය ලබා ගැනීම සඳහා වර්ණකයක් ලෙස භාවිත කරයි. වර්ණකයක් ලෙස භාවිත කරයි. දෙවෙනි කරුණ රසායනිකව අක්‍රිය නිසා ඖෂධවල පිටත ආවරණය සෑදීමටත්
ඖෂධවල පිටත ආවරණය සෑදීමටත් දන්තාලේපවල සුදු වර්ණය ලබා ගැනීමටත් දන්තාලේපවල සුදු වර්ණය ලබා ගැනීමටත් භාවිත වේ. භාවිත වේ. පොද සමේ පිලිස්සීම් වැළකීමට භාවිත වන ආලේපන සඳහා යොදා ගනී. සමේ පිලිස්සීම් වැළකීමට භාවිත වන ආලේපන සඳහාද භාවිත වේ. හරිද? ඔන්න ඔය තමයි ළමයි භාවිත වෙන්නේ. ඒ භාවිත වලින් අපි සාමාන්‍යයෙන් ඔය විශේෂයෙන්ම අපි අපේ ජීවිතවල සම්බන්ධව තමයි ගොඩක් මම කිව්වේ සිමෙන්ති පෝච්චි වගේ ඒවා නිෂ්පාදනය කරනකොට ඒවා සුදු පාට සහ ඉහළ නිමාවක් ලබා ගන්න ටයිටේනියම් සිමෙන්ති නැත්නම් TiO2 භාවිත කරන කුඩු හරි ටිකක් මිල අධිකයි. මොකද ටයිටේනියම් ඩයොක්සයිඩ් ඉහළ නිෂ්පාදන ක්‍රියාවලියකට යටත් කළ තමයි ලබා ගන්නෙ. නමුත් අපි දන්නවා මේ TiO2 අපිට හරි වැදගත් ලංකාවේ අපිට හේතුව මේ ටයිටේනියම් මිශ්‍ර ලෝහ නැත්නම් ටයිටේනියම් මේ ඛනිජ ටයිටේනියම් වල ඛනිජයක් අපේ ලංකාවේ තියෙන මේ ත්‍රිකුණාමල පැත්තේ ඉල්මනයිට් කියන එක තමයි මේ ප්‍රධානම ඛනිජය. ටයිටේනියම් තියෙන ඛනිජයක් වෙනවා මේ අපේ ලංකාවේ තියෙන. ඊට පස්සේ තව රූටයිල් කියලා එකකුත් තියෙනවා. හරි මේ දෙකෙන් තමයි අපි ටයිටේනියම් ලබා ගන්න සාමාන්‍ය නිස්සාරණය කරන සුදුසු වෙන්නේ. ඒතකොට ඉල්මනයිට් කියන එකේ යකඩවල ඔක්සයිඩ් එකකුයි ඊට පස්සේ ටයිටේනියම් ඩයොක්සයිඩ් තමයි ඒකේ තියෙන්නේ. රූටයිල් වල TiO2 තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් තියෙන්නේ. ඉතින් ඒ හින්දා සාමාන්‍ය මෙතනදී අපි සාකච්ඡා කරන රූටයිල් වලින් ටයිටේනියම් ඩයොක්සයිඩ් හදාගන්න විදිය. TiO2 හදාගන්න විදිය. හරි. ඒකට දෙකම පුළුවන් භාවිත කරන්න. නමුත් අපි මේ කර්මාන්තයේ TiO2 පමණක් සාකච්ඡා කරනවා. හරි. ලියන්නකෝ. මෙහිදී අමුද්‍රව්‍ය ලෙස ilmenite FeTiO3 ilmenite O rutile TiO2 භාවිත කළ හැකි අතර රූටයිල් වලින් TiO2 නිෂ්පාදන ක්‍රියාවලිය සලකමු. රූටයිල් වලින් TiO2 නිෂ්පාදන ක්‍රියාවලිය සලකමු. මෙම ක්‍රියාවලිය පියවර දෙකකට වෙන් කළ හැක. පියවර දෙකකට වෙන් කළ හැක. එනම් පළවෙනි පියවර ක්ලෝරිනීකරණය, දෙවැනි පියවර ඔක්සීකරණය වේ. හරි. ක්ලෝරිනීකරණය දෙවැනි පියවර, දෙවෙනි එක ඔක්සීකරණය වේ.
මේ TiO2 ළමයි මේ නිෂ්පාදනය කරනකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් අහගන්න. ටයිටේනියම් ඩයොක්සයිඩ් අපි හදන්නේ. ඇත්තටම මේ රූටයිල් වල තියෙන දාන කණිජය TiO2. මේ කණිජය TiO2 කියලා කියන්නේ. නමුත් ඔකේ අපද්‍රව්‍ය තියෙනවා. ඊට පස්සේ හරියටම සංශුද්ධ නැහැ. ඉතින් ඒ හින්දා මේ හොඳ සංශුද්ධ TiO2 හදන එක තමයි සලකලා බලන්නේ. කියන්නේ ශුද්ධ කරන විදිය. හරි? ඒතකොට කණිජය අපි ගන්නෙ රූටයිල් වලින් තමයි අපේ ඒ ලෙවල්ස් එක කතා කරන්නේ. හරි? ඉල්මනයිට් වලින් පුළුවන් ඉල්මනයිට් අපි කරන්නේ නැහැ. අපේ ලංකාවේ ගැන කතා කරනම ළමයි ලංකාවේ හොඳ සංශුද්ධ කියන්නේ සාමාන්‍යයෙන් ඉහළ සංශුද්ධතාවයක් තියෙන ඉල්මනයිට් නිදියක් තියෙනවා. හරි? ත්‍රිකුණාමලේ පැත්තේ. ඉතින් අපි ඒක මේ කෙලින්ම ඒ කියන්නේ අපි අමුද්‍රව්‍ය ලෙසම අපි අපනයනය කරනවා. මේ විශාල හොඳ කර්මාන්ත ශාලාවක් භාවිත කරලා මේක කරනවා නම් අපිට ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරන්න හැකියි. නමුත් ඉහළ තාක්ෂණයක් ඕනේ. හොඳ තාක්ෂණයක් ඕනේ. නමුත් අපිට කරන්න පුළුවන් කර්මාන්තයක්. මොකද හේතුව ප්‍රධාන අමුද්‍රව්‍ය අපි ගාව තියෙනවා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය විශාල ප්‍රධාන අපි ගාව තියෙනවා. තාක්ෂණය සහ ඉතිරි අමුද්‍රව්‍ය ස්වල්ප තමයි හොයාගන්න තියෙන්නේ. ඉතින් ඒකෙදි හොඳ කර්මාන්තයකට යන්න පුළුවන් TiO2 හරහා ලංකාවට. මොකද මේක අපි ගාව කණිජ විශාල නිදි වශයෙන් තියෙන හින්දා. ඉල්මනයිට් නිදියක් අපි ගාව තියෙන නිසා. ඉතින් ඒකෙදි මේ අනිත් එක ටයිටේනියම් ඩයොක්සයිඩ් අපි නිෂ්පාදනය කරොත් රූටයිල් මේ හරි මේක ඉල්මනයිට් වලින් නිෂ්පාදනය කරගත්තොත් එහෙම අපිට විශාල ආර්ථික වටිනාකමකින් යුක්ත නිෂ්පාදනයක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අමුද්‍රව්‍ය වශයෙන් දෙයක් අපනයන කරනකොට එච්චර මිලක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් ඒකම ඉහළ ගුණාත්මක නිෂ්පාදනය බවට පත් කරොත් එහෙම අපිට විශාල ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ලංකාව ගැන කියනවා මෙහෙම ගැටලුකුත් තියෙනවා. ඒ නිසා මේක අපිට සම්බන්ධයි. හරි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම අපි මේ ක්ලෝරිනීකරණය ගැන කතා කරනකොට මේ අපි අසංශුද්ධ ඔය රූටයිල් වල තියෙන TiO2 ටික මුලින්ම ළමයි මේක වේලන්න ඕනේ. සාමාන්‍ය මේ පොළවෙන් කනින වැලි වල ජල වාෂ්ප ජලය තියෙන පුළුවන්. කියන්නේ ජල තියෙන පුළුවන්. හරි. ඒක අපි ඒ නිසා හොඳට වේලනවා සාමාන්‍යයෙන් සෙල්සියස් 200 300 අතර රත් කරලා වැලි ටික. ඒක අපිට වේල ගන්න පුළුවන්. වේලුවෙන් පස්සේ ජල වාෂ්ප ටික අයින් වෙලා යනවා. ජලය තුනොත් එහෙම වෙනත් ප්‍රතික්‍රියා සිදු වෙන නිසා මුලින්ම වේලලා ජලය අයින් කර ගන්නවා. කියන්නේ වියලි රූටයිල් සාම්පලයක් ලබා ගන්නවා. ඊළඟට කරන්නේ රූටයිල් වල TiO2 තියෙන රූටයිල් වල අපි ටයිටේනියම් ලෝහය බවට පත් කරන්න ඕනේ. ටයිටේනියම් ලෝහය බවට පත් කරන අපි කාබන් කෝක් භාවිතා කරනවා. හරි? කාබන් කෝක් භාවිතා කරලා මේක අමුද්‍රව්‍යයක්. ඊට පස්සේ ඇත්ත එක රත් කරනවා. කාබන් කෝක් වලින් වෙන්නේ ඇත්තටම TiO2 ඔක්සිහරණය වෙනවා ටයිටේනියම් වලට. හරි? නිසා අපි එහෙම මේ ඔක්සිහරණය කරන TiO2 ටික Ti වලට කාබන් කෝක් එක රත් කරලා. හරි? මම මේ පළවෙනි පියවර බලව කියන්නම් මෙහෙම. හරි? ඔන්න අපි ගාව TiO2 තියෙනවා. මේක අපි කාබන් කෝක්. හරි? මේක කෝක්. කාබන් ධනය කෝක් කියමු. රත් කරනවා. රත් කරාම ටයිටේනියම් ලෝහය. ඒ ටයිටේනියම් ඝනය ඉතුරු වෙනවා. CO2 වායුව පිට වෙලා යනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඕක තමයි පළවෙනි පියවර අපි ටයිටේනියම් වෙන් කරගන්න විදිය. ඊළඟට කරන්නේ ලබාගත් ටයිටේනියම් ටික ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරනවා. ටයිටේනියම් ඝනය ක්ලෝරින් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරිද? ඒක ක්ලෝරින් වායුව අපි දාගෙන එක මේකට ප්‍රතික්‍රියා කරන පස්සේ ටයිටේනියම් ක්ලෝරයිඩ් TiCl4 ඝනය බවට පත් වෙනවා. මේක සෝරි මේ වායුව බවට පත් වෙනවා. හරි? TiCl4 ගෑස් එක බවට පත් වෙනවා මෙතනදී. මේ TiCl4 ගෑස් එක ඊට පස්සේ අපි කරන්නේ ඊළඟ පියවරකදී අපි ඔක්සිකරණය කරනවා. ඊළඟ පියවරකදී කරලා අපි මේක TiO2 බවට පත් කරනවා. ඊළඟ පියවර එහෙමයි. ඔය ක්‍රියාවල් තමයි මේ පියවර දෙකේදී වෙන්නේ. මුලින්ම වෙන්නේ මෙතනදී ළමයි මේක සාමාන්‍යයෙන් කාබන් එක පත්‍රවත් කරනකොට සාමාන්‍යයෙන් සෙල්සියස් 950ට වගේ රත් කරන්න ඕනේ. මෙන්න මෙතන උෂ්ණත්වය මේ පියවරේ සෙල්සියස් 950ක් විතර අවශ්‍යයි. කාබන් කෝක් එක මේක රත් කරන්න නැත්නම් ඔක්සිජන් ටික මේ කාබන් එක ලැබෙන්නේ නැහැ. කාබන් එක ඔක්සිජන් ඉවත් වෙන්න නම් අපිට සෙල්සියස් 950 1000 වගේ ඉහළ උෂ්ණ රත් කරාම තමයි ඒක CO2 බවට පත් වෙලා ඉවත් වෙන්නේ. ඒකෝල ටයිටේනියම් නිස්සාරණය වෙනවා. ටයිටේනියම් ටික ඊට පස්සේ අපි ක්ලෝරින් වායුවට ප්‍රතික්‍රියා කරලා ක්ලෝරිනීකරණය කරන TiCl4 බවට. හරිද? ඊළඟට අපි TiCl4 කියන වායුව අපි නැවත ඔක්සිකරණය කරනවා. කියන O2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිජන් වායුවට ප්‍රතික්‍රියා කරනවා කරලා TiO2 ලබා ගන්නවා. ඒක අපි ඊළඟ පියවරේ කතා කරමු. හරි? මුල පියවර ලියන්නකො මම කියන එක. ලියන්න. පළමුව රූටයිල් කණිජය සෙල්සියස් 200 300 අතර උෂ්ණත්ව රත් කර සෙල්සියස් 200 300 අතර උෂ්ණත්ව රත් කර
ඉහති ජලය ඉවත් කර වියලීම සිදු කරයි. පසුව කාබන් කෝක් සමග රත් කර කාබන් කෝක් සමග සෙල්සියස් 950 රත් කර කාබන් කෝක් සමග රත් කර සෙල්සියස් 950 රත් කර ටයිටේනියම් ලෝහය ලබා ගනී. ටයිටේනියම් ලෝහය ලබා ගනී. පසුව ටයිටේනියම් ලෝහය ඒ ඝනය ක්ලෝරින් වායු ධාරාවක් යවා Cl2 වායු ධාරාවක් යවා TiCl4 ටයිටේනියම් ටෙට්‍රාක්ලෝරයිඩ් TiCl4 බවට පත් කරයි. TiCl4 බවට පත් කරයි. වසන මෙම ක්ලෝරිනීකරණ ක්‍රියාවලියෙන් පසු වායු මිශ්‍රණය සිසිල් කර ද්‍රව TiCl4 වෙන් කර ගනී. ද්‍රව TiCl4 වෙන් කර ගනී. ඉදී කාබන් ඩයොක්සයිඩ් වායුව CO2 ගෑස් කාබන් මොනොක්සයිඩ් වායුව HCl ගෑස් දූවිලි අංශු ඉවත් වීම සිදු වේ. දූවිලි අංශු ඉවත් වීම සිදු වේ. එසේ පිරිසුදු කරගත් TiCl4 වායුව ඔක්සිජන් සමග O2 වායුව සමග ප්‍රතික්‍රියා කරවා අපද්‍රව්‍ය වලින් තොර සංශුද්ධ TiO2 ඝනය නිෂ්පාදනය කරයි. හරි බලන්න දැන් මම ප්‍රතික්‍රියාවල පියවර 3යි තියෙන්නේ. මේ ප්‍රතික්‍රියා පියවර 3 මතක තියාගන්න. ප්‍රතික්‍රියා 3 එච්චරයි මතක තියාගන්න තියෙන ඔයගලන්ට. මේ ටයිටේනියම් TiO2 ඝනය අපි කාබන් කෝක් එක රත් කරා සෙල්සියස් 950ට. ඒක Ti අපිට ලෝහය ආවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා ගියා. ඊට පස්සේ අපි ටයිටේනියම් ටික ක්ලෝරින් වායු Cl2 එක්ක ප්‍රතික්‍රියා කරවලා TiCl4 හදා ගන්නවා. මෙන්න මේ පියවර දෙකට අපි කියනවා ක්ලෝරිනීකරණය කියලා.
හරි ක්ලොරිනීකරණය ප්‍රධාන ප්‍රතික්‍රියා දෙක. ක්ලොරිනීකරණයෙන් පස්සේ මේ ලැබෙන TiCl4 වල මේ වායු මිශ්‍රණය ළමයි ඉන්න පුළුවන් HCl වායුව, කාබන් මොනොක්සයිඩ්, දූවිලි, කාබන් ඩයොක්සයිඩ් ඔය වගේ භාවිතා කරපු අමුද්‍රව්‍යත් එක්ක එන්න පුළුවන් සියලු දේවල් තියෙන පුළුවන්. අන්න ඒ ටික අපි වායු මිශ්‍රණය අයින් කරන්න ඕනේ. ඒකට අපි මේ TiCl4 ගෑස් එක සිසිල් කරනවා. සිසිල් කරාම මෙයා ද්‍රව බවට පත් වෙනවා. ඒක අනිත් ඒවා සාමාන්‍යයෙන් ද්‍රව වෙන්නේ නැහැ. මොකද ඒවායේ තාපාංගයක් පහළගෙන තියෙන හින්දා. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් වෙනවා TiCl4 සංශුද්ධ වායුව ලබා ගන්න. ඊට පස්සේ ඒ වායුව නැවත O2 එක්ක ප්‍රතික්‍රියා කරනවා සෙල්සියස් 1000 දී. එතකොට සංශුද්ධ TiO2 ලැබෙනවා. එතකොට අපි මේ රූට් අයිල් වල තියෙච්ච අසංශුද්ධ TiO2 සංශුද්ධ TiO2 බවට පත් වෙන තමයි මේකෙන් වෙන්නේ. මෙතන පේනකොට क्लोरीन අන්තිමට क्लोरीन පිට වෙනවා. Cl2 වායුව පිට වෙනවා. ඒ කියන්නේ क्लोरीन වායුව මේකට වැය වෙන්නේ නැහැ ළමයි අත්‍තරම क्लोरीन වායුව අපි නැවත ප්‍රතිචක්‍රීයකට අපි කියන්නේ චක්‍රීය ක්‍රියාවලියක් ලෙස ආයේ උඩ පියවරට යොදා ගන්න පුළුවන්. මෙතන යොදා ගන්න පුළුවන්. ඒක ඊට වාසිය. හරි මේක ලියා ගන්නකෝ. මේ සමස්ත ක්‍රියාව තමයි ක්‍රියාව උච්චර තියෙන්නේ. හරි. ඔයගොල්ලෝ මේක ලියාගත්තා කියලා හිතනවා. හරි. දැන් අපිට ඔන්න අවබෝධය ගන්න පුළුවන්. ඒතර මේකෙදි TiO2 කියන්නේ බොහොම මේ පියවර ගන්න අඩු කර්මාන්තක නිසා මේ පියවර ටික මත ගත්තම ප්‍රමාණවත්. හරි. අපිට මේකේ තව මොනවද ගැටලු මොනවක්වත් නැහැ නේ. මෙතන අපිට ක්ලොරින් වායුව ළමයි චක්‍රීකරණය කරලා නැවත භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒතර මේකද වැය වෙන්නේ TiO2 අපිට අවශ්‍යයි. කාබන් කෝක් අවශ්‍යයි. ක්ලොරින් වායුව අවශ්‍යයි. නමුත් ඒක ප්‍රතිචක්‍රීකරණය වෙනවා. ඒ නිසා ඒක වැය වෙන්නේ නැහැ. ක්ලොරින් මොකද ආරම්භය අවශ්‍යයි. නැතුව ප්‍රතික්‍රියා කරන්න බෑනේ. ඒ නිසා අවශ්‍යයි ක්ලොරින්. හරි. ඒ නිසා අමුද්‍රව්‍ය වලට ඒක තමයි ගන්න තියෙන්නේ. O2 වායුවත් අවශ්‍යයි. හරි. ඒවා මත තියාගන්න. හරි. ඊළඟට අපි කතා කරන්නේ යකඩ නිස්සාරණය ගැන. මාතෘකාවල යන යකඩ නිස්සාරණය. හරි. යකඩ නිස්සාරණය. හරි. යකඩ නිස්සාරණය. යකඩ නිස්සාරණය කියන එක මේ බොහොම මේ සුලභ අත්‍යවශ්‍ය කර්මාන්තයක්. හැමතැනම යකඩ භාවිතා වෙනවා. ඒ හින්දා යකඩ නිස්සාරණයත් අපි දැනගෙන ඉන්න ඕනේ. යකඩ කියන ලෝහය අන්තික අපේ පාරම්පරික කර්මාන්තයක්. මොකද මේ ලංකාවෙත් මේ අද ඊයේ නෙවෙයි ඈත අතීතේ ඉඳලා මේ කියන්නේ ගොඩක් මේ ඉස්සර කාලේ ගැන අපි දැන් මේ අපි කතා කරන කාල සීමාවට මේ පටහැනිව ගොඩක් අතීතේ ඉඳන්ම මේ යකඩ මේ නිස්සාරණය කිරීමේ ක්‍රමයෙන් දැන් තියෙනවා. මොකද යපස් කියන එක තියෙන පොළවේ. තමයි යපස් කියන කොහොමත් පොළවේ තියෙන ඕනම රටක බොහෝලට යපස් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ යපස් අරගෙන ඒක උණු කරලා යකඩ වෙන් කර ගැනීමට අපේ මිනිස්සු දැන් ඉඳලා තියෙනවා. හරිද? ඉතින් එහෙම. ඉතින් ඒ හින්දා යකඩ නිසා දැන් අපි ඊට වඩා වෙනස් ක්‍රමවල ඔස්සේ ගිහිල්ලා අපි
යකඩ නිස්සාරණ ගැන කතා කරනවා. යකඩ නිස්සාරණයට අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ගණනාවක් තියෙනවා. යකඩ වල භාවිත ගැන කිව්වොත් මොකලන්ට මේක අමුතුවෙන් කියන දෙයක් නෑ. යකඩ වල භාවිත ඔයගොල්ලෝ ඕන තරම් දන්නවා. හරිද? යකඩ කියන එක අපිට නැතුවම බැරි ලෝහයක් කියලා අපි දන්නවා. මොකද හැම මේ කොතන ගියත් යකඩ වලින් නිර්මාණය කරන අපි විවිධ දේවල් යකඩ භාවිත කරනවා. ගොඩනැගිලි ද්‍රව්‍ය හදන්න ගියන් පස්සේ ඊට පස්සේ ඔය අපේ වාහනේ කියන්නේ කාබන් මිශ්‍ර කරපු යකඩත් මිශ්‍ර වාහනේ වර්ග වාහනේ තියෙන එක එක වාහනේ වර්ග එහෙම නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ ඔය වාහන ඊට පස්සේ පාලම් වගේ ඒවා ඒ වගේ හැම දෙයක්ම යකඩින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. හරි එහෙම. ලියනකෝ ලියන යකඩවල ප්‍රයෝජන ඉතා විශාල වන අතර ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර රථ වාහන නැව් පාලම් වැනි විවිධ නිර්මාණ සඳහා අවශ්‍ය වේ. පොද චුම්බක නිපදවීමට විවිධ ප්‍රතික්‍රියා උත්පන්න කිරීමටද යකඩ භාවිත කරයි. යකඩ නිෂ්පාදනය කිරීම සඳහා යකඩ නිස්සාරණය කිරීම සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය හතරක් භාවිත කරයි. යපස් කුණුගල් ඕකා වාතය එම අමුද්‍රව්‍ය වේ. යපස් යකඩ අඩංගු khනිජ ලෙස hematite Fe2O3 වරහන් තුල magnetite Fe3O4 magnetite iron pyrites FeS2 siderite වැනි khනිජ දැක්විය හැක. වැනි khනිජ දැක්විය හැක. මෙතනින් මේ නිකන් ඔයාලා මෙලි කිව්වේ මේ විශේෂයෙන් අපි hematite තමයි මෙතන khනිජ ලෙස කතා කරන්නේ. hematite කියන එක නම් බොහෝ වෙලාවට අපි කතා කරනවා. හරි. මේ ක්‍රියාවලියේදී ගොඩක් සැලකිලිමත් වෙන ක්‍රියාවලියක්. මොකද මේකේ උෂ්ණත්වය හරි වැදගත්. ඊට පස්සේ භාවිතා කරන මේ මිශ්‍රණය හරි වැදගත්. හරි. ඊට පස්සේ අපි ඒ ධාරා උෂ්ණකයට ඒව ඇතුළු කරන ක්‍රියාවලිය පරිස්සමෙන් කරන ක්‍රියාවලියක්. ඊට පස්සේ ලබා ගන්න ද්‍රව යකඩ ඊට පස්සේ සිලුන විදිය හරි වැදගත්. මේ වගේ ගොඩක් ලොකු ක්‍රියාවලියක් මෙතන තියෙනවා. හරිද?
ඉතින් එහෙම අපි ඒ වෙයි අවශ්‍ය පියවර සැකෙමින් කතා කරනවා. ඒ හින්දා අහගන්න මෙතන දැන් හීමටයිට් තමයි සාමාන්‍ය අපි මෙතනදී නිෂ්පාදනයේදී ප්‍රධාන යපස්සඩම් කණිජය ලෙස කතා කරන්නේ. හීමටයිට් කියන එක නම් අපි ඔක්සිහරණය කිරීමක් තමයි ළමයි වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ Fe2O3 වල තියෙන මේ ඔක්සිජන් පියවරෙන් පියවර ඉවත් කිරීමක් තමයි මේකදී සිදු කරන්නේ. ඒ සඳහා භාවිත කරනවා මෙහිදී කාබන් කෝක් කියන සාමාන්‍යයෙන් ක්‍රියාවලි කීපයක් කරනවා. අපි කාබන් කෝක්ගේ ක්‍රියාවලිය ගැන කතා කරොත් කාබන් කෝක් කියන එකට පුළුවන් ඔක්සිජන් ඉවත් කරන්න. යකඩ වල තියෙන ඔක්සයිඩ් තියෙන ඔක්සිජන් අයින් කරන. කියන්නේ ඔක්සිහරණය කරවන්න පුළුවන් යකඩ වල තියෙන ඔක්සයිඩ් යකඩ බවට. Fe2O3 Fe බවට ඔක්සිහරණය කරන්න ඒක වැදගත්. ඒ නිසා අපි ඒකට ඔක්සිහාරකයක් කියලා කියනවා. කාබන් ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඒක අතර කාබන් දැවෙනකොට මේ O2 එක න කෝක් දැවෙනකොට O2 එක විශාල තාපයක් ජනනය කරනවා. ඒ තාපයෙන් හින්දා අපිට මේ යකඩ උණු කරගන්න තාපය ඒ නිසා මේ යපස් ප්‍රතික්‍රියාවල අවශ්‍ය තාපය ලබා දීමත් කරා සිදු කරනවා. ඊළඟට අනෙක් අතර මේ කෙලින්ම ඔක්සිහාරකය කියන්නේ සමහරවිට මේක පියවර වශයෙන් ඔක්සිහරණය කිරීමත් කරනවා. අනෙක් අතර එක එල්ලේම ඔක්සිහරණය කිරීමත් කරන ඔක්සිහාරකයේ ක්‍රම දෙකකින් ක්‍රියාත්මක කරනවා. ඒකත් මේකේ හැටියක්. ඒක තමයි සාමාන්‍යයෙන් කෝක් වල තියෙන ප්‍රයෝජනේ. හුණුගල් වලින් කරන්නේ එයත් විශේෂ කාර්යයක් කරන හුණුගල් කෙනෙක් කිනා මේ යපස් වල තියෙනවා ඇලුමිනියේට්. ඒ කියන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ්, කැල්සියම් ඔක්සයිඩ්, ඒ වගේ සිලිකන් ඩයොක්සයිඩ් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ ඔක්කොම ටික ඉවත් කරගන්න ඕනේ. නැත්නම් මේක යකඩ එක්ක මිශ්‍ර වෙන්න පුළුවන්. හරි. ලෝ බොර ලෙස අපි මේවා ඉවත් කරගන්නේ කැල්සියම් කාබනේට් දාලා. හරි. කැල්සියම් ඇලුමිනියම් සිලිකේට් වශයෙන් ද්‍රව යකඩ මත පාවෙන්න ගන්නවා. ඊට පස්සේ අපි ඒක ලේසියෙන් අයින් කරගන්න පුළුවන් වෙන්නේ මේ කැල්සියම් කාබනේට් දාපු නිසා. යන්න ඒක නිසා අපි ලෝ බොර සෑදීමට කැල්සියම් කාබනේට් එකතු කරනවා. හරි. ඒතකොට මේ මිශ්‍රණය දාන ප්‍රමාණය තීරණය වෙන්නේ මේ හීමටයිට් වල තියෙන යකඩ ප්‍රමාණය බලලා තමයි කියන කණිජයේ සංයුක්තතාවය බලලා අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍ර කරනවා. හරි එහෙම තමයි කරන්නේ. ඒ කණිජයේ ස්වභාවයත් එක්ක තමයි තීරණය කරන්නේ. ඊට පස්සේ ඒවා අපි ඇතුළු කරන අපි උපකරණ කියන මේ ධාරා උෂ්මකයක් කියලා ධාරා උෂ්මකයක් භාවිත කරලා තමයි ළමයි මේකෙදි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. ධාරා උෂ්මක අපි පොඩ්ඩක් බලමු කොහොමද තියෙන්නේ කියලා. ධාරා උෂ්මකයෙන් තමයි මේ සියලුම ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඒකත් අපි මතක් කරගන්න ඕනේ. ධාරා උෂ්මක කොහොමද වැඩ කරන්නේ කියන එක. බලමු. හරි. දැන් මම ඔකට ධාරා උෂ්ම පොඩ්ඩක් සටහනක් කියනවා නම් පොඩ්ඩක් බලන්න. මෙන්න මේක. දැන් මේක සම්පත් පොතේ තියෙන මේ ධාරා උෂ්මකයේ සටහන. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මේක උෂ්ණත්වය ළමයි සාමාන්‍ය මේ ඉහළ කෙළවරේ උෂ්ණත්වය කෙල්වින් 700ක් විතර වෙනවා. පහළ කෙළවරේ උෂ්ණත්වය කෙල්වින් 2000ක් විතර. කෙල්වින් 2000ක් විතර වෙන උෂ්ණත්වය 700 සහ 2000 තමයි පරාසය තියෙන්නේ. ඒතකොට යට ගොඩක් ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. උඩ තියෙන්නේ අඩු උෂ්ණත්වයක්. අපි එතකොට හැබැයි අමුද්‍රව්‍ය දාන්නේ ඔක්කොම උඩින් දාන්නේ. ඊපස් කෝක් කුණුගල් මිශ්‍රණය උඩින් දානවා. මේක උඩින් දාලා එක සැරේම පහළට වැක්කෙන්නේ අපිට අවශ්‍ය පරිදි හිමින් හිමින් දාන පුළුවන් තමයි අගුලක් හදලා තියෙන නිසා එහෙම දානවා. දාලා ඊට පස්සේ මේක යටින් වාතය ලබා දෙනවා. නැත්නම් මේක දහනට අවශ්‍ය වාතය ලබා දෙන මේ වාතය ලබා දෙනවා. ඊට පස්සේ මේක දහනය වෙන්න ගන්නවා. ඉතින් අපි කියන්නේ මේ කෝක් දහනය වෙන්න ගන්නවා. කෝක් දහනය වෙලා මේ කලාපවල 700 1000 1500 2000 කියන කලාපවල විවිධ ප්‍රතික්‍රියා සිදු වෙනවා. හරිද? ඒ එක එක ප්‍රතික්‍රියා මගින් යකඩ වල තියෙන මේ ඔක්සයිඩ් Fe2O3 ඔක්සයිඩ් පියවරෙන් පියවර හිමින් ඔක්සිහරණය සිදුවීමක් සිදු වෙනවා. අපි ඒකට කියනවා මේ සෝපානීය ඔක්සිහරණ ක්‍රියාවලිය. කියන සෝපානීය ක්‍රියා මේ ඔක්සිහරණ ක්‍රියාවලියකින් තමයි මේක ඔක්සිහරණය වෙන්නේ කියලා කියනවා. සෝපානීය ක්‍රම කියන්නේ මේක පියවරෙන් පියවර ටිකෙන් ටික තමයි පල්ලෙහාට බහින්නේ. යකඩ වල ඔක්සයිඩ් ධන 3 ඉන්නේ Fe2O3 වල ක්‍රමයෙන් බිඳුව දක්වා පියවරෙන් පියවර අඩු වෙන විදිහ තමයි මේක හදලා තියෙන්නේ මේ ක්‍රියාවලියේදී. ඒක අපි සාකච්ඡා කරන මෙතනදී. එහෙම. මේකෙදි මේ සාමාන්‍යයෙන් මේක මේ ධාරා උෂ්මකයේ හැඩය මේ වගේ තමයි තියෙන්නේ. මේක පිටත බිත්ති ඝනකම බොහොම මේ ගිනි වැලි සෑදුණු ගඩොල් බිත්ති ඇති නේද? මොකද ඉහළ උෂ්ණත්වයට මේ ඔරොත්තු දෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මේකෙදී මේ ඇතුළු කරපු අමුද්‍රව්‍ය ක්‍රියාත්මක වෙලා හැදෙනවානේ ද්‍රවයකට. ද්‍රවයකට තමයි ළමයි මේ පහළම කෙළවරින් ඉවත් කරගන්නේ. උඩ ද්‍රවයකට උඩ පාවෙනවා ලෝ බොර. ලෝ බොර කියන්නේ මේ යකඩ වල තියෙන khනිජ. ඒ කියන්නේ Fe2O3 වල khනිජ තියෙනනේ සිලිකා සහ මේ කියන්නේ වැලි සහ ඇලුමිනියම් ඔක්සයිඩ් වගේ ඒවා ටික ඔක්කොම කැල්සියම් ඇලුමිනියම්
සිලිකේට් කියන්නේ කැල්සියම් ඇලුමිනියම් සිලිකේට් බවට පත් වෙලා ඒක ලෝ බොර ලෙස පා වෙනවා. ඒතර ඒක අපි ඉවත් කරගන්න මේ ඔයගොල්ලන්ට පේනවා මේ දුඹුරු පාට ඉහළින් තියෙන්නේ දුඹුරු පාට එකක් තියෙන ලෝ බොර කියලා දක්වලා තියෙන්නේ ඒක තමයි ඉතින් දක්වලා තියෙන්නේ මයින් කරගන්න විදිය. හරිද? ඊට පස්සේ ඊට වලින් ඊට මේ ඉහළින් කහ පාටින් තියෙන්නේ උණුසුම් සම්ප්‍රදාය ඇතුළු කරන එක. ඒතර ඒ උණුසුම් සම්පීඩිත වායුවෙන් තමයි දහනය වේගවත් කරන්නේ. හරි? කාබන් දහනය වේගවත් කරන එකම කැල්සියම් කාබන් ප්‍රයෝජනක් සිදු වෙනවා ඒ හරහා. ඉතින් ඒ ප්‍රතික්‍රියාවලින් තමයි ඔක්සිහරණය සිදු වෙනවා. බලමු අපි කොහොමද මේක වෙන්නේ කියලා පියවරෙන් පියවර. හරි. ඔකම සටහන. හරි. හරි. ඔයගොල්ලෝ මේ ටික ලියාගත්තානේ. හරි. ඊට පස්සේ ලියන්න. යකඩ නිස්සාරණය සඳහා ධාරා ඌෂ්මකයක් භාවිත කරයි. ධාරා ඌෂ්මකයක් භාවිත කරයි. ධාරා ඌෂ්මකයක පහළ උෂ්ණත්වය කෙල්වින් 2000ක් තරම් ඉහළ වන අතර ඉහළ උෂ්ණත්වය කෙල්වින් 700ක් පමණ වේ. ඉහළ කෙළවරින් යපස් කෝක් හා හුණුගල් මිශ්‍රණය ඇතුළු කරන අතර පහළ කෙළවරින් උණුසුම් සම්පීඩිත වාතය ඇතුළු කරයි.